හරි. අපි දැන් අද කතා කරමු පරමාණුක ආකෘතිය පිළිබඳව. හරි. දාගන්න මාතෘකාව පරමාණුක ආකෘතිය. ඒ කියන්නේ මේක නියුක්ලයිඩ් වලට පස්සේ වීඩියෝ එක. හරිද? නියුක්ලයිඩ් වලට පස්සේ තමයි පරමාණුක ආකෘතිය ගැන අපි කතා කරන්නේ. දාන්න පරමාණුක ආකෘතිය. පරමාණුක ආකෘතිය. right. පරමාණුක ආකෘති ඉදිරිපත් කරා රදර්ෆර්ඩ් ඉදිරිපත් කරා. ඊට පස්සේ ග්‍රහ ආකෘතියක් කියලා එකක් ඉදිරිපත් කරා. ඔය වගේ විවිධ ආකෘති ඉදිරිපත් කරා. නමුත් අපි කතා කරන්නේ නූතනයේ දැන් පාවිච්චි වෙන ආකෘතිය නූතන ආකෘතිය පිළිබඳව තමයි දැන් කතා කරන්නේ. තේරුණාද? right. නූතන ආකෘතිය පිළිබඳව තමයි දැන් කතා කරන්නේ. දාගන්න මාතෘකාව පරමාණුක ආකෘතිය. පරමාණුක ආකෘතිය. පරමාණුක ආකෘතිය. right. ලියන්නේ යටතේ පරමාණුව තුල ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන පරමාණුව තුල ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන සහ න්‍යෂ්ටිය සකස් වී ඇති ආකාරය පරමාණුක ආකෘතියයි. පරමාණුක ආකෘතිය කියලා කියන්නේ අපි දැන් ඉගෙනගෙන ඉන්න නිසා කලින් අපි ඉගෙනගත්තු නිසා අපි දන්නවා දැන් න්‍යෂ්ටියේ තමයි ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි තියෙන්නේ. ඉලෙක්ට්‍රෝන වලලු වල තියෙනවා කියලා අපි දන්නවා. නමුත් ඉස්සරෝම මේක හොයාගත්තු ආකාරය පිළිබඳ විස්තර කරන්නේ මෙන්න මේ පරමාණුක ආකෘතිය කියන මාතෘකාව යටතේ. right. ඇතිවන ආකාරය පරමාණුක ආකෘතියයි. ලියන්න. එක් එක් කාලවලදී පරමාණුක ආකෘතිය පිළිබඳ විවිධ මත පළ විය. right. පළවෙනි එක රදර්ෆර්ඩ් ආකෘතිය. දෙක ග්‍රහ ආකෘතිය. තුන නූතන ආකෘතිය. මෙන්න ආකෘති තුන ලියා ගන්න. එතන දාගන්න ඔය ටික. හරි. අපි කතා කරන්නේ මේ යටතේ නූතන ආකෘතිය ගැන. දැන් දාගන්න මාතෘකාව නූතන ආකෘතිය. නූතන ආකෘතිය. හරි. අහගන්න දැන් පරමාණුව පිළිබඳව නූතන ආකෘතිය ගොඩනගන්න හේතු වුණේ තරංග යාන්ත්‍ර විද්‍යාවේ හැදෑරීම තමයි මෙන්න මේ
නූතන ආකෘතිය පිළිබඳ අදහසක් පළ කරන්න හේතු වෙනුයි. මෙන්න මේ නූතන ආකෘතියට අනුව න්‍යෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන කියන වංශු චලනය වෙමින් තමයි ඉන්නේ. හරි. මේක නූතන ආකෘතියෙන් පැහැදිලි කරනවා. තේරුණාද? right. ඒ වගේම මෙන්න මේ තරංග යාන්ත්‍ර විද්‍යාවට අනුව ඉලෙක්ට්‍රෝනයට ස්කන්ධයක් සහ ආරෝපණය කියන ಗುಣ තියෙනවා. අන්නේ තියෙන නිසා ඉලෙක්ට්‍රෝනයක මෙන්න මේ කියන භෞතික ගුණ සමානයි. ඒ කියන්නේ මොන ඉලෙක්ට්‍රෝනේ ගත්තත් දැන් හිතන්න මේ ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝනේ ගත්තත් ඊට වඩා ඉහළ ඉලෙක්ට්‍රෝනයක් ගත්තත් මේ දෙන්නගේ ස්කන්ධයේ ආරෝපණය කියන ගුණ සමානයි. තේරුණාද? හැබැයි ඒ වගේන් ගබඩා කරලා තියෙන ශක්ති ප්‍රමාණය මොකද වෙන්නේ? එකිනෙකට වෙනස්. ඒ කියන්නේ මෙයා මත තියෙන ශක්තිය නෙවෙයි මෙයා මත තියෙන්නේ. මෙයා මත ජූල් 500ක් තිබුණොත් මම නිකන් අදහසක් විදිහට කියන්නේ මෙයා මත තියෙන ජූල් 200ක් විතර. ඒ විදිහට එයාලත් අතර තියෙන ශක්තිය වෙනස් වෙනවා. තේරුණාද? හා. right. මෙන්න මේ ශක්තිය වෙනස් වීම අනුව මෙයාලා ඉන්න ශක්ති මට්ටම එහෙම නැත්නම් වලල්ල මොකද්ද කියන එක තීරණය වෙනවා. පැහැදිලිද? එතකොට මේ ශක්තිය වෙනස් වෙන ආකාරය විදිහට තමයි මෙයාලා මෙන්න මේ ශක්ති මට්ටම් වලට වැටෙන්නේ. තේරුණාද? එතකොට මෙන්න මේ තරංග යාන්ත්‍ර විද්‍යාවේ හැදෑරීම වලට අනුව ඉලෙක්ට්‍රෝන වලට තියෙනවා අංශුමය මෙන්ම තරංගමය කියන ගුණ දෙකම. හරි. එහෙනම් තරංග යාන්ත්‍ර විද්‍යාවේ හැදෑරීම වලට අනුව මොකද්ද වෙන්නේ? මෙයාලට තියෙනවා ඉලෙක්ට්‍රෝන වලට තියෙනවා තරංගමය සහ අංශුමය කියන ගුණ දෙකම. තරංගමය ගුණ සහ අංශුමය ගුණ කියන දෙකම තියෙනවා. හරි. මොනවද තරංගමය ගුණ කියන්නේ? තරංගමය ගුණ කියලා කියන්නේ තරංග විසින් ඇති කරන ගුණ. පරාවර්තනය, වර්තනය, විවර්තනය, ඔන්න ඔය වගේ ගුණ. තරංග වලින් ඇති වෙන ගුණක් තියෙනවා ඉලෙක්ට්‍රෝන වලට. ඒ වගේම අංශුමය ගුණ. මොනවද අංශුමය ගුණ කියන්නේ? ස්කන්ධයක් තියෙනවා. පරිමාවක් තියෙනවා. හරි. ඝනත්වයක් තියෙනවා. මේවා තමයි ස්කන්ධමය ගුණ. ඒ කියන්නේ මෙන්න මේ ඉලෙක්ට්‍රෝන වලට තරංගමය වෙන්න අංශුමය ගුණ වලින් හැසිරෙන්න පුළුවන්. මෙන්න මේකට අපි කියනවා මේ ගුණ දෙකෙන්ම හැසිරෙන්න පුළුවන් නිසා ඉලෙක්ට්‍රෝන එකට මේකට අපි කියනවා ඉලෙක්ට්‍රෝනයක ද්විත්ව ස්වභාවය කියලා. මේකට අපි කියනවා ඉලෙක්ට්‍රෝනයක ද්විත්ව ස්වභාවය කියලා. ද්විත්ව ස්වභාවය කියලා කියනවා. හැදෙන්නේ නේ. හරි ලියමු. දාගන්න මාතෘකාව නූතන ආකෘතිය කියලා. දාගන්න මාතෘකාව නූතන ආකෘතිය කියලා. ලියන්නේ යටතේ පරමාණුව පිළිබඳ නූතන ආකෘතිය. පරමාණුව පිළිබඳ නූතන ආකෘතිය ගොඩනැගීමට හේතු වූයේ තරංග යාන්ත්‍ර විද්‍යාවේ හැදෑරීමය. නූතන ආකෘතියට අනුව න්‍යෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන චලිත වීම සිදුවන ආකාරය පැහැදිලි කරයි.
ඉලෙක්ට්‍රෝන චලිත වීම සිදුවන ආකාරය පැහැදිලි කරයි. right ඉස්සෙල්ලා යන්න තරංග යාන්ත්‍ර විද්‍යාවට අනුව තරංග යාන්ත්‍ර විද්‍යාවට අනුව තරංග යාන්ත්‍ර විද්‍යාවට අනුව තරංග යාන්ත්‍ර විද්‍යාවට අනුව ඉලෙක්ට්‍රෝන ස්කන්ධය ආරෝපණය වැනි ගුණාතින් ස්කන්ධය ආරෝපණය වැනි ගුණාතින් ස්කන්ධය ආරෝපණය වැනි ගුණාතින් භෞතිකව සමවන නමුත් භෞතිකව සර්ව සමවන නමුත් භෞතිකව සර්ව සමවන නමුත් භෞතිකව සර්ව සමවන නමුත් ඒවා විසින් ගබඩා කරනු ලබන ශක්ති ප්‍රමාණය මත එකිනෙකින් වෙනස් වේ right ඉතින් අපි කතා කරපු ටික තමයි ලියන්නේ එකිනෙකින් වෙනස් වේ right ඊළඟ පොයින්ට් එක ලියන්න එක් ඉලෙක්ට්‍රෝන සතුවන ශක්ති ප්‍රමාණය මත ඒවා න්‍යෂ්ටිය වටා එකිනෙකට වෙනස් ශක්ති මට්ටම් වල පවතී. එකිනෙකට වෙනස් ශක්ති මට්ටම් තුල පවතී. එකිනෙකට වෙනස් ශක්ති මට්ටම් තුල පවතී. right ඉතින් තරංග යාන්ත්‍ර විද්‍යාවට අනුව ඉලෙක්ට්‍රෝන වලට අංශුමය මෙන්ම තරංගමය ගුණ පවතී. right තරංගමය ගුණ මේ දෙක ලියාගන්න. ඔය දෙක ලියාගන්න. තරංගමය ගුණ කියලා ඉරක් ගාලා ලියාගන්න ඒ ටික අංශමය ගුණ කියලා ඒ ටික ලියාගන්න.
right ලියන්න ඊට පස්සේ ඉලෙක්ට්‍රෝනයකට චලනය විය හැකි පරාසය වැඩි වන විට ඉලෙක්ට්‍රෝනයකට චලනය විය හැකි පරාසය වැඩි වන විට ඉලෙක්ට්‍රෝනයකට චලනය විය හැකි පරාසය වැඩි වන විට ඒ අංශුමය ලක්ෂණද චලනය විය හැකි පරාසය අඩුවන විට තරංගමය ලක්ෂණ දරයි මෙම හැකියාව ඉලෙක්ට්‍රෝනයක ද්විත්ව ස්වභාවය නමින් හැඳින්වේ. ඉලෙක්ට්‍රෝනයක ද්විත්ව ස්වභාවය නමින් හැඳින්වේ. ඉලෙක්ට්‍රෝනයක ද්විත්ව ස්වභාවය නමින් හැඳින්වේ. ඔය ද්විත්ව ස්වභාවය නමින් ද්විත්ව ස්වභාවය ඉලෙක්ට්‍රෝනික ද්විත්ව ස්වභාවය කියන එක highlight කරගන්න. ඒක highlight කරගන්න. දාන මාතෘකාව ද්විත්ව ස්වභාවය නැත්නම් ඉලෙක්ට්‍රෝනික ද්විත්ව ස්වභාවය right ලියන්න අහගන්න ඉස්සෙල්ලා මොකද්ද මේ ද්විත්ව ස්වභාවය කියන්නේ කියලා. මම දැන් කිව්වා ද්විත්ව ස්වභාවය කියන්නේ ඉලෙක්ට්‍රෝනයකට තරංගමය වෙන්ව අංශුමය විදිහට හැසිරෙන්න පුළුවන් කිය. එතකොට මේ ඉලෙක්ට්‍රෝන වලට අපිට සූත්‍ර පාවිච්චි කරද්දී ගණන් හදනකොට සූත්‍ර පාවිච්චි කරද්දී අපිට පුළුවන් අංශු වලට අදාළ සූත්‍ර පාවිච්චි කරන්නත් තරංග වලට අදාළ සූත්‍ර පාවිච්චි කරන්නත් පුළුවන්. මෙන්න මේ නිසා අංශුමය හැසිරීම වලට අංශුමය හැසිරීම සලකලා දාන අපි සූත්‍රයක්. ඒකට අපි කියනවා අයින්ස්ටයින්ගේ සමීකරණය කියලා. අයින්ස්ටයින් සමීකරණය. අයින්ස්ටයින් සමීකරණය E සමානයි mc වර්ග. මෙන්න තියෙනවා පළවෙනි සමීකරණය. ඒ වගේම තරංගමය හැසිරීම සලකලා දානා සමීකරණයක්. ඒකට අපි කියනවා ප්ලාන්ක් සමීකරණය කියලා. ප්ලාන්ක් සමීකරණය කියලා කියනවා. හරි. ප්ලාන්ක්ගේ සමීකරණය ඉන්නේ E සමානයි h mu කියලා. මේ තියෙන්නේ දෙවෙනි සමීකරණය.
හරි. එතකොට මෙයාගේ මේ E සමාන mc වර්ගයේ m කියන්නේ ස්කන්ධය, c කියන්නේ ආලෝකයේ ප්‍රවේගය, E කියන්නේ ශක්තිය. එතකොට මෙතන නම් h කියන්නේ ප්ලාන්ක් නියතය. හරි. ප්ලාන්ක් නියතය තමයි h කියන්නේ. මම පස්සේ පද ටික හඳුන්වන්න ඔක්කොම. mu කියලා කියන්නේ සංඛ්‍යාතය. mu කියන්නේ සංඛ්‍යාතය. right. හරි මම පද ටිකත් මේ පැත්තක හඳුන්වගෙන යන්න. මෙයාගේ m කියන්නේ ස්කන්ධය. m කියන්නේ ස්කන්ධය. c කියන්නේ ආලෝකයේ ප්‍රවේගය. h කියන්නේ ප්ලාන්ක් නියතය. mu කියන්නේ සංඛ්‍යාතය. mu කියන්නේ සංඛ්‍යාතය. right. ඒ වගේම තරංග වලට දාන්න පුළුවන් තවත් සූත්‍රයක් තමයි v සමානයි f ලැම්ඩා කියන්නේ. ප්‍රවේගය සමානයි සංකේතයතාවක් තරංග ආයාමය. මේක අපි A level වලට ඉලෙක්ට්‍රෝන වලට ඩෙවලොප් කරනවා. ඉලෙක්ට්‍රෝන වලට ආයෙ ලියනවා. v වෙනුවට c දානවා. c කියන්නේ ආලෝක ප්‍රවේගය. f කියන්නේ සංඛ්‍යාතය. සංඛ්‍යා වෙනුවට මම මේකෙත් පාවිච්චි කරන්නේ mu lambda කියලා ගන්න. right. මේ නිසා බැවින් මට මෙතනින් mu උක්ත කරන්න පුළුවන් mu සමානයි c බෙදීම lambda කියලා ගන්න පුළුවන්. මෙන්න තියෙනවා මගේ තුන්වෙනි සමීකරණය. මොන තියෙනවා මගේ තුන්වෙනි සමීකරණය. හරි. මම දැන් 3න් 2ට ආදේශ කරනවා. 3න් 2ට ආදේශය. 3න් 2ට ආදේශය. 3න් 2ට ආදේශ කරපුවාම E සමානයි h mu වෙනුවට දානවා c බෙදීම lambda. c බෙදීම lambda කියලා දානවා. මෙන්න තියෙනවා අපේ 4 වෙනි සමීකරණය. හරි. මෙන්න තියෙනවා අපේ 4 වෙනි සමීකරණය. right. එතකොට මෙයාගේ මම මෙතන ලියන්නම් අතන ඉඩමදි නිසා h කියන්නේ ප්ලාන්ක් නියතය කියවනේ. මෙන්න මේ ප්ලාන්ක් නියතයේ අගය අපිට දෙනවා විභාගෙදී. ප්ලාන්ක් නියතයේ අගය 6.62 වැඩි කිරීම 10 ඍණ 34යි ජූල් තප්පර. ජූල් තප්පර. right. දැන් මේ 4 වෙනි සමීකරණයෙන් මම ඔය කට්ටිය පල්ලෙහාට ලියන්න යන්න හරි. ලියද්දි 4 වෙනි එකෙන් දැන් 4 වෙනි සමීකරණයේ E සමාන hc බෙදීම ලම්ඩානේ. 4යි 1යි මම සමාන කරනවා. 4යි 1යි සමාන කරනවා. එතකොට එනවා සමීකරණයක් mc වර්ග සමානයි hc බෙදීම ලැම්ඩා කියලා. c ට c කැපෙනවා. මෙතනින් ඔය කට්ටිය ලැම්ඩා උක්ත කරගන්න. ලැම්ඩා සමානයි h8 mc කියලා සූත්‍රයක් ලැබෙනවා. h8 mc කියලා සූත්‍රයක් ලැබෙනවා. right. මෙන්න මේ සූත්‍රයට කියනවා අපි ඩි බ්‍රොග්ලි සමීකරණය කියලා. මේකට අපි කියනවා ඩි බ්‍රොග්ලි සමීකරණය කියලා. ඒ වගේම මේකේ තරංග ආයාමයේ ලැම්ඩාට අපි කියනවා ඩි බ්‍රොග්ලි තරංග ආයාමය කියලාත් කියනවා. පැහැදිලිද? ඩි බ්‍රොග්ලි තරංග ආයාමය කියලාත් කියනවා. තේරුණානේ? right. එතකොට අංශුමය හැසිරීම අයින්ස්ටයින්ගේ සමීකරණය කියලා දැම්මා. E = mc වර්ගය තරංගමය හැසිරීම ප්ලාන්ක් නියතය E = hc පද ටික හඳුන්ව ගත්තා. ඒ වගේම v = f ලැම්ඩා කියලා දාන්න පුළුවන්. c = mu ලැම්ඩා කියලා අපි ගන්නවා ඒ ලෙවල් වලට. දැන් mu උක්ත කරනවා. mu ගෙනල්ලා දෙවෙනි සමීකරණයට ආදේශ කළා මේ සමීකරණය ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? 4යි 1යි සමාන කරලා ඩි බ්‍රොග්ලි සමීකරණය ගන්නවා. එනවාද? ඩි බ්‍රොග්ලි සමීකරණය අපි ගන්නවා. right. ලියන්න එහෙනම් ද්විත්ව ස්වභාවය යටතේ ලියන්න. ඉලෙක්ට්‍රෝන නියුට්‍රෝන
නියුට්‍රෝන වැනි ඉතා කුඩා වැනි ඉතා කුඩා වැනි ඉතා කුඩා ස්කන්ධයක් සහිත අංශු ස්කන්ධයක් සහිත අංශු ස්කන්ධයක් සහිත අංශු ස්කන්ධයක් සහිත අංශු අංශුමය මෙන්ම තරංගමය ගුණද අංශුමය මෙන්ම තරංගමය ගුණද අංශුමය මෙන්ම තරංගමය ගුණද හැසිරීම දිත්ත ස්වභාවය නම් වේ හැසිරීම දිත්ත ස්වභාවය නම් වේ හැසිරීම දිත්ත ස්වභාවය නම් වේ මේ නිසා ඉලෙක්ට්‍රෝන මේ නිසා ඉලෙක්ට්‍රෝනයකට මේ නිසා ඉලෙක්ට්‍රෝනයකට මේ නිසා ඉලෙක්ට්‍රෝනයකට ඉලෙක්ට්‍රෝනයක මේ නිසා ඉලෙක්ට්‍රෝනයක හැසිරීම පැහැදිලි කිරීමට හැසිරීම පැහැදිලි කිරීමට හැසිරීම පැහැදිලි කිරීමට හැසිරීම පැහැදිලි කිරීමට අංශුවලට හා තරංගවලට අංශුවලට හා තරංගවලට අංශුවලට හා තරංගවලට යොදන සමීකරණ භාවිතා කළ හැක යොදන සමීකරණ භාවිතා කළ හැක යොදන සමීකරණ භාවිතා කළ හැක right දාගන්න ඕක අන්තිමට ඩි බ්‍රොග්ලි සමීකරණය අරන් කොටු කරගන්න දාගන්න බලන්න පද ටිකත් අඳුන්න ගන්න
ඉවරද? හරි. ලියගන්න ඊට පස්සේ පරමාණුව පිළිබඳ නූතන ආකෘතියේදී ඔය ටික හදාගෙන ඉවරලා පරමාණුව පිළිබඳ නූතන ආකෘතියේදී පරමාණුව පිළිබඳ නූතන ආකෘතියේදී එක න්‍යෂ්ටිය වටා භෞතිකව සරසම ඉලෙක්ට්‍රෝන ගමන් කරයි. සරසම ඉලෙක්ට්‍රෝන ගමන් කරයි. සරසම ඉලෙක්ට්‍රෝන ගමන් කරයි. දෙක එම ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ එම ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ ඒවායේ අඩංගු ශක්තීන් වලට ගැලපෙන ශක්ති මට්ටම් වලය right. දැන් නිකමට ඇඳගෙන පොඩි ආකෘතියක් පොඩිවට න්‍යෂ්ටියක් ඇඳලා ඊට පස්සේ ඔන්නම ශක්ති මට්ටම් ටික පුතන් මට මේකෙන් අඳින්න අමාරුයි. හරි ලස්සන අඳින්න කට්ටිය ශක්ති මට්ටම් ටිකක් දැන්දලා මේක න්‍යෂ්ටිය කියලා නම් කරා. මේ න්‍යෂ්ටිය මේ තියෙන්නේ ශක්ති මට්ටම්. මේ ශක්ති මට්ටම් වල තමයි ඉලෙක්ට්‍රෝන ඉන්නේ. ඔය වගේ පොඩි දල් සටහනක් කරගන්න.
හරි ඊට පස්සේ දාගන්න මාතෘකාවක් දැන් අපි බලමු මේ නූතන ආවර්තාවකයේ ආකෘතිය අනුව කොහොමද න්‍යෂ්ටිය වටා ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන තියෙන්නේ කියලා හොයාගන්නේ හරි අන්න ඒකට පාවිච්චි කරන සාධක මොනවද කියලා තමයි දැන් කතා කරන්නේ රයිට් දාගන්න මාතෘකාවක් නූතන ආකෘතිය අනුව නූතන ආකෘතිය අනුව නූතන ආකෘතිය අනුව නූතන ආකෘතිය අනුව න්‍යෂ්ටිය වටා ශක්ති මට්ටම් වල න්‍යෂ්ටිය වටා ශක්ති මට්ටම් වල න්‍යෂ්ටිය වටා ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පවතින බව නැත්නම් ඉලෙක්ට්‍රෝන පැවතීමට බලපාන සාධක right අපි සාධක තුනක් ගැන කතා කරනවා මේකෙදී පළවෙනි සාධකය තමයි වර්ණාවලී දත්ත එක වර්ණාවලී දත්ත කියලා එකක් කතා කරනවා වර්ණාවලී දත්ත දෙක අයනීකරණ ශක්ති දත්ත අයනීකරණ ශක්ති දත්ත තුන පහන්සිරු පරීක්ෂාව මෙන්න මේ මාතෘකා තුන ගැන වෙන වෙනම අධ්‍යයනය කළ යුතුයි right දාගන්න එන්න හරි right එහෙනම් ඊළඟට දාගන්න පළවෙනි මාතෘකාව වර්ණාවලී දත්ත මගින් න්‍යෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන පවතින බව තහවුරු කිරීම හරි right දැන් බලමු වර්ණාවලියක් කියන්නේ මොකක්ද කියලා ඔක්කොටම කලින් වර්ණාවලියක් කියන්නේ යම් විකිරණ මිශ්‍රණයක් යම් කිසි විකිරණ මිශ්‍රණයක සංඛ්‍යාතය ශක්තිය තරංග ආයාමය කියන ඔය වගේ ගුණ රඳා පවතින සංඛ්‍යාතය තරංග ආයාමය ඔය ගුණ එක්ක වැඩි වෙන පිළිවෙලට එහෙම නැත්නම් අඩු වෙන පිළිවෙලට එක්ක අපි ගත්තොත් ශක්තිය ගත්තොත් එහෙම ශක්තිය වැඩි වෙන පිළිවෙලට සංඛ්‍යාතය ගත්තොත් සංඛ්‍යාතය වැඩි වෙන පිළිවෙලට ඔන්නෝම ඔන්නෝම පිළිවෙලට සකසන ලද සටහනකට අපි කියනවා වර්ණාවලියක් කියලා තේරුණාද ලියා ගන්න මාතෘකාව දාගත්තා නේද වර්ණාවලී දත්ත මගින් න්‍යෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන පවතින බව තහවුරු කිරීම කියලා නැත්නම් මාතෘකාව දාගන්න වර්ණාවලී දත්ත මගින් න්‍යෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන පවතින බව තහවුරු කිරීම ඒ අර්ථය ලියා ගන්න එහෙනම් පළවෙනි එක ලියා ගන්න වර්ණාවලියක් යනු විකිරණ මිශ්‍රණයක්
විකිරණ මිශ්‍රණයක් විකිරණ මිශ්‍රණයක් ඒවායේ ශක්තිය කම තරංග ආයාමය හෝ සංඛ්‍යාතය වැඩිවන හෝ අඩුවන පිළිවෙලට සැකසූ විට ලැබෙන සටහනයි right උදාහරණ දේ දුන්නේ මොකද වෙන්නේ පාට ටික පිළිවෙලට ඇදිලා තියෙනවානේ ඒ පාට හැදෙන්න හේතුව රතු පාටේ තරංගායාමයේ වෙනස් නිල් පාටේ තරංගායාම වෙනස් ඒ නිසා තමයි පාටවල තරංගායාම වෙනස් නිසා තමයි ඒ විදිහට හැදෙන්න හේතු වෙන්නේ හරි එතකොට මෙයාලගේ තියෙන්නේ කොහොමද red orange yellow green blue එතකොට මෙන්න මේ විදිහට පිළිවෙලට තියෙන්නේ හරි එතකොට රතු පාට ඉඳන් ඉන්ඩිගෝ වලට යනකම් යනකොට sorry මෙතන පර්පල් නේ දැන් දම් පාට යනකොට වෙන්නේ තරංග ශක්තිය වැඩි වෙන එක හරි ශක්තිය වැඩි වෙන එක තමයි මේ වමේ ඉඳන් දකුණට යද්දි වෙන්නේ අන් තැඹිලි කඩන කොල්ලා නිල් ඉබ්බෙක් දකි හරිනේ ඔය පාට් සෙට් එක මෙහෙට යද්දි ශක්තිය වැඩි වෙන එක තමයි මෙතනින් වෙන්නේ තේරුණානේ right එතකොට මේක දේ දුන්න කියන්නේ වර්ණාවලියක් පැහැදිලිද ඔය එක උදාහරණයක් තව උදාහරණයක් සුදු ආලෝකයේ වර්ණ 7 සුදු ආලෝකයේ වර්ණ 7 තව උදාහරණයක් වර්ණාවලී සටහනකට විද්‍යුත් චුම්බක වර්ණාවලිය තව උදාහරණයක් हाइड्रोजन विमोचन वर्णावली मैंने उदाहरण राइट हाइड्रोजन विमोचन वर्णावली अरे දාගන්න උදාහරණ ටික right දැන් දාගන්න මාතෘකාව විද්‍යුත් චුම්බක වර්ණාවලිය දාගන්න මාතෘකාව විද්‍යුත් චුම්බක වර්ණාවලිය මේක දාගන්න මාතෘකාව විදිහට
විද්‍යුත් චුම්බක වර්ණාවලිය ගැන තමයි දැන් කතා කරන්න හදන්නේ. right මේක ඊළඟ වීඩියෝ එකෙන් මම කතා කරනවා.